හරි දූපති අපි එහෙනම් අද නෝර ඉස්කෝලේ ප්‍රශ්න පත්‍ර කට්ලේ 8 දෙක පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ ඡේදය සපත්තු මහන ඉදිකටු තරම් දික් වූ කටු සහිත පතොක් පඳුරු මගහැර එරමිනියා කටු අකුල් අතරින් පරිස්සමෙන් කුඩා වනරොදට ඇතුල් වන්නකුට මයිල කාලක් පමණ තෙක් පැතිරුණු උමගක් වැනි රුක්ගොමුවක් දැක්ක හැකිය. පතොක් කටුව නයිපොලොන් ආදී විසකුරු සර්පයන් හට ගන්වන බයවැනි බයක් කුඩා අප තුල හට ගැන්විය. එය පතොක් කටුවෙහි නිතතින් පිහිටි ත්‍රිව් ලක්ෂණ විසින් ඇති කළ බයක් නොව වැඩිහිටියන් අප තුල බහලු බයකි. පතොක් කටුවක් ඇන්නු තැනැත්තා එවෙලේ මියති ඔවුන් අපට ඉගැන්වූහ. ගම්බද සිංහලයන් පව අතිශෝක්තිය ලත් සහජ වාසනා මහිමේ ඇති අංකුර කවින් බව මෙන්දු හැඟේ. ටිකක් නේද වෙනස් වචන ටිකක් තියෙන්නේ අපිට. අපේ ගම මාටින් වික්‍රමසිංහ මහත්මයා ලියපු පොතකින් තමයි මේ කොටස දෙන්නේ. කටු සහිත පතොක් පඳුරු උපමා කොට ඇත්තේ මොනවාටද? මයිල කාලක් පමණ කියන එක නෙවෙයි නේද? මේ පළවෙනි එකේ නේ තියෙන්නේ. සපත්තු මහන ඉදිකටු කටු සහිත පතොක් පඳුරු. එහෙමනේ අපිට කියන්නේ නේද? සපත්තු මහන උපමාවක් නෑනේ. මොකද? එතන උපමාවක් නෑනේ. කොමාවක් දාහන්නේ නැත්නම් උපමාවාචි නිපාත පදයක්ද කියන්නේ? සර් සපත්තු මහන ඉදිකටු තරම් දික් වූ කටු සහිත එතන මේ උපමාවක් නෑනේ. උපමාවක්. හා. මෙහෙමයි. තරම් කියන වචනෙන් තමයි ඉතින් ගන්න වෙන්නේ අපිට. සපත්තු මහන ඉදිකටු තරම් දික් වූ කටු සහිත පතොක් පඳුරු. ඒතර කටු සහිත පතොක් පඳුරු කොයිතරම්ද කියන එක පැහැදිලි කරලා දීලා තිනවා අපිට. සපත්තු මහන ඉදිකටු තරම්. උපමා කොට ඇත්තේ මොනවාටද? අපිට පුළුවන් සපත්තු මහන ඉදිකටු වලට සපත්තු මහන ඉදිකටු තරම් මෙහෙම තමයි අපිට ලියන්න වෙන්නේ. ලියපු උත්තර කියන්න බෑ. සපත්තු මහන ඉදිකටු වලට පුළුවන්. එහෙම ලියන්න පුළුවන්. මෙතන තරම් කියන වචනෙන් උපමාව කියවෙනවා. ටිකක් වෙනස් ඉතින් අනිත් ඒවාට වඩා. සපත්තු මහන ඉදිකටු ඒත් පුළුවන්. සපත්තු මහන ඉදිකටු සංඥකයක් එනවනේ. ඉදිකටු මම එහෙම ලියන්නම්. එහෙම නැත්නම් ඉදිකටු වලට මොන වාටද කියලා අහනවනේ. ඉදිකටු වලට නැත්නම් ඉදිකටු තරම් කියලා කියන්නත් පුළුවන්. එරමිනියා කටු අකුල් අතරින් පරිස්සමින් ඇතුළු විය හැක්කේ කුමකටද? කුඩා වනරොදයකට රොද්දට මේ තියෙන්නේ එරමිනියා කටු අකුල් අතරින් පරිස්සමෙන් කුඩා වනරොදට ඇතුල් වන්නකුට කුඩා වනරොදට රුක්ගොමුව කොපමණ දුරක් විහිදී ඇද්ද? මයිල් කාලක් මයිල අර ඔය දුර මයින ඒකකයක් පුතේ. දුර මයින ඒකක තියෙනවා. මම මෙතන ලියන්නම් යටින් නැතු මේ එහෙට මෙහෙට යන හින්දා මේක ඔයාලා ඉස්තනේ ලියන්න. මයිල කාලක් පමණ මයිල කාලක් පමණ ඉස්සර නේද අපි කියනවනේ ගව් කියනවා මයිල කියනවා එහෙම ඔය අතීතයේ දුර මයිම සඳහා පාවිච්චි කරපු ඒකකයක්. මයිල කාලක් පමණ. හරි. මයිල කාලක්
කොපමණ දුරක් විහිදී ඇද්ද? කමක් නෑ මයිල කාලක් කියන එක. හැබැයි පුතේ මෙතන අපි අර මේ නිශ්චිත නැති හින්දානේ පමණ කියන වචනේ යොදන්නේ. නේද? ඒතර නිශ්චිතව මයිල කාලක් නෙවෙයි මයිල කාලක් පමණ. මයිල කාලක් කියන උත්තරෙත් ගැලපෙනවා ඉතින්. හැබැයි නිවැරදිම ලියවෙනවා නම් මයිල කාලක් පමණ කියලා ලියවෙන්න ඕනේ. රුග්ගමුව ඒ කියන්නේ කිව්වනේ රුග්ගමුව කුමක් වැනිද? කුමක් වැනිද? උගක් වැඩි. කුමක් වැනිද කියලා උත්තරෙම අහපු වෙනද අපි නිශ්චිත උත්තරය ගමු උමගක් කියලා. උමගක් වැනි කියලා ලියන්නත් පුළුවන්. උමගක් එහෙම නැත්නම් උමගක් වැනි. නයි පොළොන් ආදී සර්පයන්ට ඇති බියට සමාන බියක් ඇත්තේ මොන වාටද? පතොක් කටු. පතොක් පතොක් කටු. පතොක් කටු වලට. පතොක් කටු. පතොක් කටු පුළුවන්. මෙහෙන් පතොක් කටු මොන වාටද? පතොක් කටු වලට. පතොක් කටුව. ඉන්න එක චුට්ටක් බලලා කියන්න උඩින්. උඩ තියෙන්නේ පතොක් කටුව කියලානේ. හරි ඒක පතොක් කටුව නයි පොළොව ආදී විසකුරු සර්පයන්. එන්න මම මෙතනින් කියවන්න. ඔව් පතොක් කටුව නයි පොළොන් ආදී විසකුරු සර්පයන් හට ගන්නව බය වෙන්නේ. ඔව් පතොක් කටුව පුළුවන් පුතේ. පතොක් කටු වලට. මොන වාටද? මේක ඉතින් ඡේදයෙන්මනේ. මොකද පුතේ? ඡේදයෙන්ම කියන පතොක් කටු බෑනේ. පතොක් මෙහෙමයි මම මෙහෙම පතොක් කටුව කියලා දැන් පතොක් කටුව කියන එක හරි. ඡේද තියෙන පතොක් කටුවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට දැන් පතොක් කටු වලට කියන එක මෙතන අහන්නේ බියක් ඇත්තේ මොන වාටද? එතන බහුවචනෙන් වගේ නේද අහලා තියෙන්නේ. ඒ හින්දායි මම පතොක් කටු කියලා කිව්වේ. උඩ කියව ගන්න. ඒ හින්දා මෙතන මොන වාටද වගේ අහලා තියෙනවනේ. ඒ හින්දා අතනින් පතොක් කටු විතරක් මම ගත්තා. මොන වාටද කියපු හින්දා පතොක් කටු වලට කියලාත් කිව්වා. පතොක් කටුව කියන උත්තරේ පැහැදිලිව නිවැරදි. ඒක ගැටලුවක් නැහැ. ඡේද තියෙන්නේ එහෙමනේ. සිංහලෙන් පවා අතිශෝක්තිලත් සහජ හැකියාව නිසා නම් කර ඇත්තේ කුමන කවීන් ලෙසද? ඇති අංකුර කවීන්. ගම්බද සිංහලයන් පවා අතිශෝක්තිලත් සහජ වාසනා මහිමේ ඇති අංකුර කවීන් බව මිනිඳු. වාසනා මහිමේ ඇති අංකුර වාසනා මහිමේ ඇති අංකුර පුළුවන්. කුමන කවීන් ලෙසද කියලා අහනවනේ. එකක් කියන්න පුළුවන් අංකුර. තව එකක් කියන්න පුළුවන් අංකුර කවීන්. එහෙම නැත්නම් වාසනා මහිමේ ඇති අංකුර කවි. කුමන කවීන් ලෙසද අපි අංකුර කියලා කිව්වා. මෙතන කවීන් කියන එක ඡේදිත මේකේ තියෙන හින්දා අපිට ඒක කියන්න පුළුවන් අංකුර කවීන් කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් සහජ හැකියාවලත් එහෙම කතාවක් කියනවනේ. එහෙනම් වාසනා මහිමය මොකක්ද තිනුද? වාසනා මහිමේ ඇති අංකුර. මහිමේ ඇති අංකුර නැත්නම් වාසනා මහිමය ඇති අංකුර කවිය. නිකන් අමාරුයි වගේ තියෙනවා ඡේදය අර නිකන් අපිට නොගැලපීම කියන්නේ එච්චර හුරු නැති ගතියත් එක්ක. හැබැයි දැනට ලකුණු කීයද? එක ගානේ. හැබැයි 6යි එක ගානේ. කියන්නේ අර නයි පොළොංගු කියනකොට උත්තරේ දාන්නකෝ ආයි. 4 වෙනි එකටද? පතොක් කටුව පතොක් කටු වලට. සර් මම දැන් සම්බන්ධුනේ. මට 1යි 2යි 3යි පිළිතුරු කියන්නකෝ. පළවෙනි එකට ආවේ පුතේ සපත්තු මහන ඉදි කටු.
ඔයාගේ උත්තරේ කිව්වනම් මම කියන්නම්. මොකක්ද ලිව්වේ? සර් මම වෙන ගෙදරක ඉන්නේ. හරි මගේ ලියපු ළඟ කියන්නකෝ. මේ පේපරේ නැද්ද? උත්තර ටික ලියන්න යන්න හදන්නේ. පතොක් කටු වලට. සපත්තු මහන ඉදි කටු වලට. දෙවෙනි එක කුඩා වන රොදට. තුන්වෙනි එක මයිල කාලක් පමණ. හරිනේ අපි ඉස්සරහට යමු. විවෘත. මොකද්ද මේකේ විරුද්ධ පදය? විවෘත සංවෘත. ඒක අහලා නැද්ද? විවෘත කියන්නේ පුතේ ඇරුණු කියන අදහසනේ. අපි දොර විවෘත කරා. නැත්නම් ඒ රූපය විවෘතයි. සංවෘත රූපයක් කියලා මේ සංවෘත රූපයක් කියලා වචන පාවිච්චි කරනවනේ. ඔව් සර්. සංවෘත රූපයක් කියන වචන පාවිච්චි කරනවා. අපි අර කියන්නේ දැන් ඔව් සර්. කණු ගණන් වල වටේ කණු ප්‍රමාණය හොයද්දී නේද? මේ ඉදිරිපස්ස කණු නැත්තම් කෙලින් පාරක කණු ප්‍රමාණය නම් එතන පරතර ප්‍රමාණය එකක් අඩුයි කියනවා කණු ගානට වඩා. හැබැයි සංවෘත රූපයක කණු ගානයි පරතර ගානයි සමානයි කියනවනේ. නේද? සංවෘත. මෙන්න මේ වගේ අදහසක් මේක සංවෘතයි. මේක ඇතුළ එකට උත්තරේ එකට කියන්නේ ඒකේ කොටස් තියෙනවා 6ක්. එකේ මොකටද උනේ? රෝම සංඛ්‍යා වලින් නෙවෙයි සර්. ඉලක්කම් වලින් එකේ. ඒක තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ පුතේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ කොටස් 6ක් තියෙනවා. ඒ කොටස් 6 මොන කොටසද අහන්නේ? පොඩ්ඩක් ඔක උඩට ගෙනියන්නකෝ. අනින් අහගමු. ඔව් මේක මොකද්ද? ඒකද සර් දෙක ඉතින් ආගාව පේපරේ නැද්ද දැන්? අලියා කියන ස්ත්‍රීලිංග පද ඉතින් පේපරේ අතේ තියාගන්න. නැතුව වැඩේ කරන්න අමාරු. අලියා කියන ස්ත්‍රීලිංග කෙනෙර. රෝම සංඛ්‍යා දෙකට උත්තර කියනවා. දෙවෙනි එකට ආවේ කුඩා වන රොදට. කුරුල්ලෝ අහසේ බහුවචනයක් ඉගිලෙති කියමුනේ. ඔව්හු ගමට යති කියමුනේ. නංගී පාසල් ගියාය කියන්න පුළුවන්. ගස් උලඟට සෙලවේ. ලකුණු 4ක් දාගන්න පුළුවන් නේද? හතරක් දාගන්න. කෞතුකාකාරය වෙනස් වෙන්නේ පළවෙනි අකුරනේ. කොම්බුවයි මොකක්ද ඉතුරු පිළිම? ගායන කීත්ත. ඉතුරු ඒවා වෙනස් වෙන්නේ නැහැ. කෞතුකාකාරය. ඓතිහාසික මොකද්ද පිළිම වෙන්නේ? කොම්බුවයි. කොම්බු දෙක සාමාන්‍යයෙන් පිළිම. හැබැයි මෙතන අර ඓතිහාසික කියලා කියන හින්දා එක කොම්බුවයි ලියවෙන්නේ නේ. ඒ කියන්නේ මේක ඇත්තටම පිළිම නෙවෙයිනේ තියෙන්නේ. මේ තියෙන සර શબ્දයමනේ. ඒ හින්දා මෙතන සාමාන්‍යයෙන් එක කොම්බුවයි ලියවෙන්නේ. හැබැයි අපි ඔගේ පිළිම විදිහට ගත්තොත් කොම්බු දෙකක් තමයි තියෙන්නේ. කයිදාද? මට හතරවෙනි එකට උත්තරේ කියනවා. කුරුල්ලෝ අහසේ ඉගිලෙති. ඔව්හු ගමට යති. නංගී පාසල් ගියාය. ගස් උලඟට සෙලවෙයි. හරි සර්. පෝෂණය මෙතන මුර්ධජ ෂර්ට කලින්න යන්න ඡයන්න මුර්ධජනේ. පෙළපොත නම් ඉතින් මතක ඇති. බයන්න මුර්ධජ එතනත් එන්නේ. බහුවචන වාක්‍ය
අපි මම නම් අපි වෙන්න ඕනේ ගමටම තමයි ඉතින් එතන යමු. ගමට අපි ගමට යමු. ගොවියා නම් ගොවියෝ කුඹුරු වලට කියලා කියන්නත් පුළුවන්. මෙතන සමහර අවස්ථාවල දෙනවා සියලු වචන බහුවචන ගන්න කියලා. එහෙමනම් අනිවාර්යෙන් කුඹුරු වලට කියලා ලියන්න වෙනවා අපිට. කුඹුරට ගියෝය ගියහ දෙකම පුළුවන්. ගියහ ඔය දෙකම නිවැරදි සේ සලකනවනේ. හරි. ඊළඟට අප්පච්චි අරලාමයක් දාගෙන යමු. මොන විරාම ලක්ෂණ දියන් තියෙන අපි පොඩ්ඩක් මේක වෙනස් නේද? අප්පච්චි අරලාමයක් දාගෙන යමු. අපි නම් අප්පච්චි කියද්දී සාමාන්‍යයෙන් යොදනවා මෙතන කොමාවක්. අප්පච්චි කියද්දි කොමාවක් එනවා. අප්පච්චි අර කියන්නේ අප්පච්චිට උඩින් උඩියොගල කොමා පටන් අරගෙන මේ අර ළමයව දාගෙන යමු කියන තැනින් උඩියොගල කොමා ඉවර වෙනවා. ඊට පස්සේ නැවතුයේ කියන තැනින් තිතක් තියෙනවා. ඔව්. නෑ උඩුකමයි නෑනේ. උඩේ ඒක ප්‍රකාශයක් නෙමෙයි. ඒක තමයි මම උඩුගල උඩුකොමා ප්‍රකාශ කරන එක නම් ඉස්සරහයි. මෙතන දැන් සාමාන්‍යයෙන් අපි අප්පච්චි අර ළමයක් දාගෙන යමු කිව්වම කියන පුද්ගලයෙක් ගැන මට සඳහනක් නැහැ. හැබැයි මේක පොතේ නම් අනිවාර්යයෙන්ම උඩුගලකම දාලා ඇත්තේ. එතකොට මට මෙතන තිතක් තමයි තියන්න වෙන්නේ. අප්පච්චි අර ළමයක් දාගෙන යමු අප්පච්චි කාර්ය නැවතුවේ. අර කියන තැන විස්මයා දී ලකුණක් එන්නේ අර කියන තැන. එතන ඕනේ නැහැ පුතේ. අර ළමයක් දාගෙන යමු කියලා නේ අර විශේෂයෙන් අර කියලා නතර කරන්නේ නැහනේ. එහෙනම් විස්මයාදී. දැන් මම උත්තර දෙකක් මෙතන දෙන්නම්. මෙතන උත්තර දෙකක් දෙන්නම් කියන්නේ ඒද දන්නවද? මේක දැන් මෙතන මේ කියන පුද්ගලයෙක් ගැන සඳහනක් නැහැ. හැබැයි මේක නිකන් හයිලයිට් වෙන්න ඕනි විදිහක් තියෙනවා. අනිවාර්යෙන් සිංහල පොතේ මේක ඇත්තේ ඔයාලගේ උඩුගලකමත් එක්ක. එහෙනම් අපි මෙතන උඩුගලකමක් දාමු. නාම සම්බන්ධ වෙන්න බැරි වුණා. හරි දැන් හරි සම්බන්ධයිනේ. මම මෙතන උඩුගලකමක් දානවා. මම උඩුගලකමක් දාන්න හේතුව මේකේ අර කියන පුද්ගලයා මෙතන මේ කොටස කියන එක වෙනම පොඩ්ඩක් නවත්තලා වගේ කින්නවනේ යමු කියන තැනින් අප්පච්චි කාර්ය නැවතුයේ කියලා. ආන්නේ ඒ හින්දා තමයි මම උඩුගලකමක් දැම්මේ. හැබැයි කවුරු හරි කෙනෙක් උඩුගලකමක් නොදා හිටියොත් මම එයාටත් නිවැරදිසේ සලකනවා. ඒ දන්නවද? මේක කියන පුද්ගලයා මේ පැත්තේ සඳහනක් නැහැ දැන්. සාමාන්‍ය මේක සිංහල කියවීම පොත ගත්තොත් සිංහල කියවීම පොතේ මේකේ උඩුගලකම දාලා දීලා තියෙනවා. මොකද ඒකේ කියන පුද්ගලයා හිටියන්නේ නැතත් දැන් යට එක හිතන්නකෝ. යට එකට අනිවාර්ය උඩුගලකම දාලා දීලා තියෙන සිංහල කියවීම පොතේ. ඒතර මම කියන්නේ ප්‍රශ්න පත්‍රයට එනකොට ප්‍රශ්න පත්‍රයේ උඩුගලකම දාන්නේ තැනින් ඉඳන් අවසන් වෙන තැනට උඩුගල කොමා තියෙනවා. නෑ යමු කියන තැනට විතරයි පුතේ. අපච්චි කාර්ය නැවතුවේ කියන එක වෙන වාක්‍යයක්. මේ අර අනිත් එකේස ඒක හරි. ඒක ගැන පස්සේ කතා කරමු. මේ එතකොට මේකේ මේ උඩුගලකම මෙන්න මේක නිකන් අර කියපු කොටසක් කියලා මෙතනින් දැනෙනවා. ආන්නේ ඒ හින්දා මම උඩුගලකම දැම්මා. එහෙම නැත්නම් කවුරු හරි උඩුගලකම අර මගේ උපදේශෙත් එක නොදා හිටියට කමක් නැහැ. එහෙම නොදා ඉන්න කෙනෙක් මෙතන තිත තියන්න වෙනවා. තිතත් එක්ක උඩුගලකම තිබ්බත් කමක් නැහැ. තිත නැතුව උඩුගලකම තිබ්බත් කමක් නැහැ. උඩුගලකම තියෙනවා නම් ගැටලුවක් නැහැ තිත. නැත්නම් අනිවාර්යයෙන් මෙතන තිතක් තියන්න මොකද ඒක වාක්‍ය දෙකකට කැඩෙනවනේ. අප්පච්චි අර ළමයාත් දාගෙන යමු. එහෙනම් මේ උඩුගලකම නොදාපු කෙනෙක් වැරදි නේද? මොකද? එතනින් කොමාවක් වැරදි නේද? යමු කියන තැනින්. එතන කොමාව පොඩ්ඩක් ගැළපීම මදි නේද? ඒක වාක්‍යයක් අවසන් වෙනවනේ එතන. ඒ හින්දා කොමාව එතන. කොමාව මෙතනට තමයි ගැළපෙන්නේ. එක්ක මෙහෙම තියන්න. එහෙම නැත්නම් උඩිරු කොමා අයින් කරනවා නම් මෙතන තිත තියන්න. එතකොට මේ කොමාවයි මේ තිතයි මේකයි මේ තිතයි තියෙනවා නම් හරියට දාගන්න පුළුවන්. පැහැදිලි නේද මම කියපේක? සාමාන්‍ය මේක අර කියන පුද්ගලයා නැතුණත් මේක මට නිකන් අර කියපු කොටසක් කියලා හිghlight කරලා පේනවා. මේ හින්දා තමයි මම උඩිරු කොමා දාන්නේ. යට එකේ කියන පුද්ගලයෙක් ගැන මට සඳහනක් නැහැ. ඒ හින්දා මෙතනට මං උඩුගලකම දාන්නේ නැහැ.
සර් ඒකේ මුළු වාක්‍යෙටම උඩුකුලකම දාන්නේ නැද්ද? පුතේ එහෙම දාන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර වල papers වල නේ මම කියන්නේ. හරි? සිංහල පොතේ මේක තියෙනවා. හැබැයි මෙතන කියන පුද්ගලයෙක් නෑනේ. අම්මේ අපිත් එක්ක කුමාරි නැන්දයි මනීෂා අක්කයි යනවා නේද? එච්චරයි තියෙන්නේ. ඒ හැර දෙයක් අපිට නෑ. එතකොට මේක කිව්වේ කවුද? මොකුත් නැහැ. එහෙනම් අග ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න ඕන. මෙතන උඩුකම දාන්න එපා. සර් අර කුමාරි නැන්දයි මතීෂ මනීෂා අක්කා මනන්දයි කියන තැන කොමාවක් එන්නේ නැද්ද? කුමාරි නැන්දයි මනීෂා අක්කයි. සර් එතන තියෙනවා නිපාතයක් වගේ එකක් ඊ කියලා. ඒක තමයි මම මෙතන නොදා හිටියේ. කියන්නේ ඒක වෙන් කරලා තියෙනව නේද ඊ කියන එකත් එක්ක. නිපාතයක් තියෙනවානේ සර් ඊ කියලා. ඔව්. එතකොට කොමාවක් දැම්මොත් වැරදි. එතකොට කොමාවක් අවශ්‍ය නැහැ මෙතන. කුමාරි නැන්දයි මනීෂා අක්කයි කියන හින්දා එතන කොමාවක් පොතෙත් පොඩ්ඩක් මේක බලන්න. මෙතනට කොමාවක් අවශ්‍ය නැහැ. දැන් කුමාරි නැන්දා මනීෂා අක්කා කියලා කිව්වනම් එහෙනම් උඩුකුල කොමා දාලා තියෙනවද? හරි පොතේ උඩුකම ඒක හරි. පොතේ උඩුකම දානවා. මම කියන්නේ පොත යන්නේ එක දිගට පාඩමක් නේ. ඒතර මේ පාඩමේ කවුරු හරි කියන කොටසක් ඒ පොත ඇස්සේ පැහැදිලි එයා මේ කියන කොටස කියලා. එතකොට ඒක උඩුකම ඇතුලේ පෙන්නනවා. ඒක හරි. අපි පේපර් එකට එද්දීන් තමයි මේ උඩුකම නොදා ඉන්නේ. පේපරේදී මම කියන්නේ කියන පුද්ගලයාගෙන අර ඒක මේක කියපු කොටසක් කියලා හයිලයිට් වෙන්න ඕනේ. අදාළ කියන කෙනා ඉන්න ඕනේ මේ පැත්තේ. අන්න ඒ හින්දා මම මෙතන උඩුකම නොදා ඉන්නේ. පේපරේදී. මේ මෙතන කොමාවක් අවශ්‍ය නැහැ පුතේ. හරි නේද? ඉන්දසරගේ මයික් එක ගන්න. මයික් එක මම ඔෆ් කරනකම් ඉන්න එපා. රෙදි වියන තැනැත්තා අපි කියනවා සන්නාලියා. සන්නාලියා නේද? සන්නාලියා. ලියද්දෙන් ලියද්දට වතුර බැස යන කානුව. කානුව. වක්කඩ? කානුව. බඩෑල මඩෑල. නෑ ඒක දැන් මෙතන මෙහෙමයි. ලියද්දෙන් වක්කඩ. නෑ සර් බඩ නෑ සර් වක්කඩ. නෑ මෙහෙමයි. මෙතන අදහස් නෑ අහන්නකෝ අදහස් කරපු අදහස්. අහගන්නකෝ. වක්කඩ ලියන්න ඕන. මේකේ අදහස් කරපු තැන පොඩි වැරද්දක් තියෙනවා පුතේ. වක්කඩේ කියලා කියන්නේ ලියද්දෙන් ලියද්දට වතුර බැස යන කපොල්ල. කියන්නේ අපි නියරේ කපපු කපොල්ලක් තමයි. ලියද්දෙන් ලියද්ද වතුර බැස යාම සඳහා නියරේ කපන ලද කපොල්ලක් තමයි වක්කඩේ කියලා කියන්නේ. ඒතර මෙතන මෙයා වැරද්දලා මේ පේපරේ යනවා කානුව අඳුන්වන නම. ඒතර බඩෑල කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුතේ අපි අර මේ අපේ කුඹුරට වතුර එනකොට දැන් වතුර ගන්න ඇලක් පාවිච්චි කරනවා. සමහර අවස්ථාවට ඒ ඇලේ වතුර දිගට වෙනවා පහළ කුඹුරට පාවිච්චි කරන්න. ඒතර අපේ කුඹුරට වතුර ගන්න ඕනේ නැත්නම් අපි අර අපේ කුඹුරේ අග්ගෙස්සින් ඇලක් දීලා තියෙන ඒ ඇල දිගේ නිතර වතුර යනවා. අන්න ඒක තමයි බඩ ඇල කියන්නේ. ඒතර ඒක ලියද්දෙන් ලියද්දට වතුර ගන්න එකක් නන් නෙවෙයි. ඊනවලසේ ඉතින් මඩ කානුව හරි මොකක් හරි කියලා කානුනන් දානවා. ලියද්ද සාමාන්‍යයෙන් අපි මේ පාත්ති බෙදලා කානු දානවා. ඒ කානු දාන්නේ මුළු ලියද්ද ඇතුළට වතුර යන්න. ලියද්ද හැමතැනම වතුර යන්න එපා. ඒ කානු දිගේ ගිහිල්ලා තමයි ඊට පස්සේ අර පාත්ති වලට වතුර ටික මේ වෙන්නේ. දැන් මෙතන පොඩි වැරද්දක් මේකේ තියෙනවා. මට ඉතින් ලියන්න වෙන්නේ වක්කඩේ. හැබැයි එතන කානුව කියලා අහපු එක වැරදි. එතන අහන්න ඕනේ කපොල්. වක්කඩේනේ. සර් වක්කඩ. වක්කඩ කානුව මෙතන ඒක වචනේ වෙන්න ඕනේ පුතේ. බැස යන කමක් නැහැ වක්කඩ මේකේ මේ පොඩි වැරද්දක් තියෙන ඉඳ එකක් දාගන්න. හැබැයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ අහන්නේ ඒක වචනේද බහුවචනේද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අහන්නේ නම් ඒක වචනේ මෙතන. අරක මේ බඩ ඇල කියන එක පුතේ ගැලපෙන්නේ නැහැ මෙතනට. පාලිවි එහෙම නේද මේ මිඳුලි නේද දිවේ? ඔව් ඒක පුතේ මෙතනට ගැලපෙන්නේ නැහැ. ඒක එහෙම එකක් තියෙනවා කුඹුරේ.
බොහෝ වෙලාවට අර පිටින් වතුර ඇල ගෙනියන ඇලක් තමයි බඩ ඇල කියන්නේ. මොකද්ද මේ තියෙන්නේ? බ්ලවුස් මේක නම් මේ පොඩ්ඩක් පින්තූරයක් පැහැදිලි ඔයාලගේ පැහැදිලිද නේද? 70ක් තියෙන්නේ. ඔව් සර් පැහැදිලි. මගේ එකේ අර පොඩ්ඩක් අපැහැදිලි මේ අර අඩු වෙනවනේ අඩු කරනකොට බ්ලවුස් නේ. ස්පෙලිං කියන්න ඕනේ. USC B කියන එක B කියන එකට පුතේ සිම්පල් ලිවර කමක් නැහැ සාමාන්‍ය මෙතන සිම්පල් ලිවර නම් වඩා හොඳයි වගේ නේ නිකන් එහෙම නේද ලියන්නේ නේද මාක් ලිව්වේ සිම්පල් සර්. එකම නැහැ සිම්පල් ලියන්න කැපිටල් මුල් දැම්මත් ගැටලුවක් එන්නේ නැහැ බෝටල් ඕකට BOTTLE LE බෝටල් රැබිට් කියලා සර් කියන්නේ water bottle මොකද පුතේ water bottle water bottle කමන්නේ WATER water නේ ඔව් සර් පැත්තකින් water කියලා ලියන්න. water කියලාද ඔව් සර්. ඔව් සර්. water කියලා ලිව්වා water bottle අවශ්‍ය නැහැ bottle මෙතන ලියන්නේ අපි අර මේ වතුර බෝතලයක් කියලා වෙනම අඳුර ගන්න බැරි නම් මේ එහෙම අවශ්‍ය නැහැ ඉතින් ලියන්න කමක් නැහැ ඉතින් මේ කෙනෙක්ට වතුර බෝතලය කියලා අර්ථකථනය කරගන්න පුළුවන් විතරක් තිබ්බොත් වැරදීද සර්? මොකද්ද බෝටල් විතරක් තිබ්බොත් වැරදීද? බොටල් විතරයි ඕනේ කෙනෙක් ඇහුවනේ මේක වතුර බෝතලය කියන එක වැරදිද කියලා සාමාන්‍යයෙන් අපිට එහෙම අර්ථකථනය මේක මෙහෙමයි බෝතලයක් කියලා ලියමු පුතේ අපි දන්නේ නැහැ දැන් මේක උඩ නමක් ගහලා තියෙනවා නම් වතුර හරි බීම හරි කියලා එහෙමනම් තමයි අපි අර්ථකථනය කරලා ලියන්න ඕනේ එහෙම නැතුව නිකන් ඔව් සර් ඔව් බීමද නැත්තම් වාසද කියලා කවුද දන්නේ? ආන්න ඒක නේ දන්නේ නැති ඉඳ අපි ලියන්න වෙන්නේ බොටල් විතරයි. තව පිළිතුරක් විතර බොටල් හරි කිව්වේ. රැබිට් කිව්වේ. හාවා. රෝස් ඇපල්. ජම්බු. ගලපමු. March is the third month. March is the March is the third month. March is the third month. එතන පුතේ සැලකිලිමත් වෙන්න පළවෙනි අකුර කැපිටල් ලියන්න අග තිතකුත් දාමු විරාම ලක්ෂණයකුත් එතන සිම්පල් ලිව්වොත් වැරදි. ඒක වැරදි ඒක තමයි මම කියන්නේ මේ මාර්ච් කියද්දී අනිවාර්යෙන්ම ඔයාලා මේක දීප එකක් ලියන ඉඳ මේක සිම්පල් නෙමෙයි කැපිටල්ම ලියන්න. එන්න ගැටලුවක් ශිෂ්‍යත්වයේදී වුණා මම ඔයාලට පෙන්නුවා මාකින් එකේ මේක දීලා තියෙන්නේ විශේෂයෙන්ම කියලා තිබුණා පෝස්ට් ඔෆිස් කියපු වචනේ. පින්තූරයක් දීලා ඒක දීප එකෙන් ලියන්න තිබුණේ විශේෂයෙන් වෙන්නවා ඒක පෝස්ට් ඔෆිස් කැපිටල් වෙන්න බෑ සිම්පල් වෙන්න ඕනේ කියලා දීලා තිබුණා. දැන් මෙතන කැපිටල් ලියන්න එපා. මේ කැපිටල් ලියන්න සිම්පල් ලියන්න එපා දීලා තියෙන්නේ. දීපින්ද. එතන මෙහෙමයි. එහෙම දීපින්ගෙන් ආයේ උත්තර ටික දාන්න. අවසාන එකද? මේ තියෙන March is the third month. ඉක්මනින් ලියා ගන්න. ආ සර්. හරි. ඊළඟට Where is the bus stand? Bus station. Where is the bus station? Where is the bus stand? ඒකනේ එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට අන්තිමයට එන්න ඕනි. නෑ ඒක වැරද්දක් තියෙනවා හොඳේ. ඔක ටිකක් ඒක වැරදිලාද දන්නේ නැහැ. ඒක වැරද්දක් පුතේ. නෑ සර් ඒක අවසානට එන්න ඕනි. ඒක අවසානට එන්න ඕනේ. ඔව් එහෙම තමයි හිතලා දාලා තියෙන්නේ. Where is the bus station තමයි එන්නේ. ඒක මේ මෙතන දැන් මේ දට දැම්මට ඒක අවසානට එන්න ඕනේ ප්‍රශ්නේ මේකේ
අවසානට කියන අදහසින් තමයි මේකට දාලා තියෙන්නේ. එක පැටලව ගන්න එපා. එහෙම ද අගට දාලා වාක්‍යයක් හදන්න බෑ අපිට. අපි ඇයි ඔය ද වගේ වචනයක් යොදන්නේ? සහ ද යොදන එකේ මොකද දෙකේ වෙනස? පන්න නැති දෙයකට තුන යොදන්නේ. පන්න නැති දෙයකට. එහෙමත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්න තැන 16 කරමු. 14 දන්නේ සර් 14 කතා කරේ නෑ තාම 13 කතා කරන්නේ. මේ දන්න අපි නොදන්න තැනක් වුණාම මේ අපි කියනවා a book පොතක්. ඒක නිශ්චිත නෑ. the book කියලා කියනනම් අපි නිකන් ඒක නිශ්චිතයි. අපි දන්න පොතක් පොතක් පොත. බස් නැවතුම් පොත කොහෙද නිකන් ඒක නිකන් එහෙම එකක්. නේ ඒතර the යොදන. ඒතර the යොදන්න වෙන්නේ අරකට අර නාම පදයට කලින් ඉති. the bus station. ඔලහම් දැන් කතා කරන්නේ නූලහම් පුස්තකාලය 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 සර් 13 පොතක් කියන්නේ හරි ලියා ගන්න. පුස්තකාලය පුස්තකාලය එනක්කු අඩිමට්ටම් තාරුංගල් මට අඩි රූල දෙන්න. මට අඩිවල දෙන්න. මට අඩි රූල දෙන්න. මට මට අඩි අඩි රූලක් කෝදුව දෙන්න. අඩි කෝදුව අඩි රූලක් එහෙම කියන ගැටලුවක් එන්නේ සර් මට අඩි රූලක් දෙන්න. ඒකත් පුළුවන්. සර් මට රූල දෙන්න වැරදිද? රූල දෙන්න කියලා කියනවා. ඉතින් සාමාන්‍ය අපි අඩි රූල අඩි මට්ටම් කියද්දි රූල කියලා කියනවා. අඩි රූල කියන්නේ ලියන්න පුරුදු වෙන්න. ඉලක්කම් සියල්ලටම ස්ථානීය වටිනාකමක් ලැබෙනසේ ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව කියලා කිව්වම් පුතේ බිඳුව මුලට දාන්න බෑ කතාව තමයි මේක. 20467 20467 ඈඩ් කරන්න පුරුදු වෙන්න. මෙන්න මේ වගේ එකක් අග ඉඳලා එකතු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ අග ඉඳලා 8න් 3ක් 5යි දෙකක් 8න් 3ක් 5යි. දෙකක් එන්න නම් ඔතෙන්ට සෙන්න ඕනි බිංදුව එහා පැත්තෙන් එකක් ගේනවා. ඒක තමයි 10 තියෙන බිඳුව තියෙන්න ඕනේ එහා පැත්තේ එකක් ගෙනාවම 3යි 10න් අඩු වෙන්න ඕනි 8ක්. ඒක තමයි බිඳුව 10 ලියන්න බැරි හින්දා බිඳුව දාගත්තා. බිඳුව. එතකොට එහා පැත්තෙන් එකක් ගෙනාවම එහා පැත්තේ තියෙන 3යි. 3න් 7ක් බැරි හින්දා මේ පැත්තේ එකක් ගත්තම 13යි 13න් 8 6යි. මෙතන ඉතිරි 8යි. එහෙනම් මෙතනට එන්නේ 4. 8න් 4ක් අඩු වෙනවා. අඩු කරලා 4යි. එහෙනම් 4 සහ බිඳුව දෙකම නිවැරදි වෙන්න ඕනේ එකක් හරි ගියා කියලා ලකුණු දෙන්න බෑ. මේ හැම ප්‍රශ්නයකටම ලකුණු 2යිද? ප්‍රශ්නෙට 2යි ගණන් වලට. අපේ චන්දන සරුත් දෙන්නේ ගණන් වලට 2 නෑ පේපරේ හැම එකෙම දෙන ගණන් වලට 2යි. එක් පාසල් පුටු 150 බැගින් පාසල් 120කට ටිකක් ලොකු ගාණක්. 150 ඒවා 120ක්. ඉතින් ගුණ කරමු ඉතින්. 8000යි 18000යි 18000 බලමු. සංඛ්‍යා තුන් පාරකට මේ ගුණ කරගන්න වෙනවා. කොහොමද බිඳුවේ 150න් ගුණ කරා කියන්නේ පුතේ බිඳුවේ නම තමයි එන්නේ. නේද? ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊනකට දෙකෙන් ගුණ කරන්න ඕනේ පුතේ දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10 බිඳුවයි එකක් ඉතිරි දෙවරක් 1 2 1යි 3යි. එතන 300ක් එනවනේ. ඔව් සර්. ඊනකට මේ එක ගුණ කරන්න ඕනේ 150න් එතකොට එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් 5 5යි එක්වරක් 1 1යි. බිංදුවයි බිංදුවයි 3යි 5යි 8යි අර එක එහෙමම පහළට ගෙනාවා 18000. බිඳු 3ක් එනවා එතන. ඔව්
8යි 1යි 18 10ක් එනවා. සර් 17 උත්තරේ මොකද්ද? මොකටද පුතේ? 17ට උත්තරේ 0.4යි. බිඳුව කිව්වේ අර උඩ එකට 4 ඉස්සරහ එකට. මේක නම් ඈඩ් කිරීම නැතුව පුළුවක් නෑ. ඉතින් ඈඩ් කරන්න පුරුදු වෙමු නේද? 18 10යි. මාස 4ක නිෂ්පාදිත සැමටින් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. 4ේම එකතු අහනවා. අපි එකතු කරමු ඉතින්. 12680යි. බලමු 3858ට 1490ක් එකතු කරලා තව 4670කුත් එකතු කරලා 2762කුත් එකතු කරන්න කියලා කියනවා. එතකොට 10න් බිඳුව එතන 10යි 10න් බිඳුව එකක් ඉතිරි වෙනවා. 6යි 15යි 8යි 2යි 10යි 10න් බිඳුවයි එකක් ඉතිරි. 28න් 8 දෙකක් ඉතිරි 9යි 13යි 19යි 26න් 6 නැවත දෙකක් ඉතිරි 5යි 6යි 10යි 12යි 12680යි 12680ක් එනවා. 17 උත්තරේ. රටාව අගේ ඉඳලා ගියත් පුතේ මෙතන අඩු වෙන්නේ 12ක් නේ. මෙතනත් 12 12ක් එන මෙතනට එන්න ඕනේ කීයද? 72න් 12ක් අඩු කරාම 8යි නේද? 8යි එන්නේ. ඊළඟට පැන්සල් 54ක් එක් අයකට 3 බැගින් කී දෙනෙට 54 3ෙන් බෙදුවම අපි බලමු බෙදලා. පහට 3 ඒවා කීයද? 1යි 1යි. ඉතිරි 3 වාරයක් එක 2ක් 24ට 3 18 24ට 18යි. 8යි 8යින් 8ක් බිඳුවයි. 24ට 8යි. සර් ඔය ප්‍රශ්න ටික නැති කරන්න එපා. ඉක්මනින් ලියා ගන්න පුතේ මම මේක හදනකොට. 24ට 8යි 24යි 3 වාරයක් 8 ඉන්නවා. එහෙනම් උත්තරේ එනවා 18යි 18ක් 18ක් කියලා උත්තරේ එනවා. මම මේක මකලා මෙතනින් උත්තරේ ලියන්නම් 18යි. ඊළඟට ඇපල් ගෙඩි 72කින් 14ක් තැළුණලු. ඉතිරියෙන් 4 එකක් නේ. 4 එකක් නේද? ඉතිරියෙන් 3න් එකක් නරක් වුණාලු. නරක් වූ ඇපල් ගෙඩි ගන්න අහන්නේ. පුතේ 72 4ට බෙදන්න. 18යි 72 4ට බෙදුවා කියන්නේ 4 4 ඒවා 1යි 3යි 31ට 8යි 18ක් නේ. දැන් 18ක් තැළුණා. එහෙනම් අපිට සිදු වෙනවා මේක වෙනම සරල ක්‍රමයකට ගන්නත් පුළුවන්. 2කින් 18ක් අඩු කරන්න 72කින් 18ක් අඩු කරන්න වෙනවා. වෙන ක්‍රමයකටත් හදලා වෙන්නන්නම්. 54යි 54යි නැවත 54 බෙදන්න වෙනවා පුතේ අපිට 3. 18යි ඒත් 18ම තමයි එන්නේ. අපි ඒත් 18 එන්නේ කොහොමද කියලා වෙන ක්‍රමයකට හදලා බලමු එහෙම. හරි? වෙන ක්‍රමයකට හදලා කියන්නේ මම මේක අඳිනවා මෙන්න මෙහෙම කොටුවක් විදියට මේ තියෙන ටික. කැලිලා ටික එකතු කරනවා දෝකටම 18ටම. තැල්ගිය ටිකත් ඔය 18ටම එකතු කරනවා. නෑ නෑ. පරිච්ඡේද ටික එකතු කරන්නේ නෑ. ඔන්න ඕකෙන් සර් මම මේ ටිකත් එකතු කරනවා. නෑ ඒක එකතු කරන්න බෑ පුතේ. මේක කොටස් 4කට බෙදෙනවා මෙන්න මෙහෙම. හරිද? මේ කොටස් 4ට බෙදුවම සමානයි කියලා හිතන්න දැන්. මම මයික් එක ඔෆ් කරන්න පාගේ හරි. දුමිදුගේ මයික් එක. කොටස් 4ට බෙදුවම පුතේ මේකෙන් එක කොටසක් තැලිලා
මේ කොටස තැලිලා. ඉතිරියෙන් තුන එකක්. ඉතිරි කොහොමද කෑලි 3යිනේ. තුනෙන් එකක් කියන්නේ ආයෙ අමුතියෙන් බෙදන්න යන. ඉතිරියෙන් තුන එක කියන්නේ එක කොටසයි. එහෙනම් මේ එක කොටසක් කියන එක අපි ඉස්සලා බෙදලා ගත්ත 18යි කියලා. එහෙනම් ඉතිරියක් 18ම තමයි. ඉතිරි කොටස් තුන 18 කෑලි තුනක් තමයි තියෙන්නේ ඉතින්. මේ කොටස 18යි. අවුරුදු මොකක් හරි කියන්න හදනවා සර්. අම්මෝ. දෙනෙත්ගේ මයික් එක. එතකොට මේ 18යි ඉතිරියෙන් තුනෙන් එකක් කියන්නේ එක කොටසක් 18 ගන්න කෑලි තුනක් තමයි තියෙන්නේ. එක කොටසක් තමයි නරක් වුනේ. එහෙනම් මේ එක 18ක් තමයි පුතේ නරක වෙන්නේ. එහෙනම් ඉතුරු වෙච්ච ගාන ඇහුවොත් 18 දෙකක් 36ක් ඉතුරුලා තියෙනවා. උත්තරේ 18යි. 23ට කතා කරේ නැහැ. රූපේ දිග පල්ලමෙන් 4 ගුණයක් නම්. රූපේ දිග කියන එක පුතේ අපි දන්නවා දැන් මෙහෙම එකක් මේ පාරෙන් ගියත් එකයි මේ පාරෙන් ගියත් එකයි නේද? වටේ දිග ගණන් ගද්දි කරන්නේ මොන පාරෙන් ගියත් එකයි. මොන පාරෙන් ගියත් එකයි. ඒ කියන්නේ මේක ඍජු කෝණාශ්‍රයක්. එහෙනම් පල්ල තියෙනවා පුතේ 8යි 4යි 12ක් තියෙනවනේ. නේද? පල්ල 12යි. ඒ කියන්නේ මේ කෑල්ලයි මේ කෑල්ල දෙක සමානද මෙතෙන්ද මෙතන 12යි. එහෙනම් 48. දිගේ වගේ 4 ගුණයක් කියන්නේ පුතේ 12 වරයක් 4 දිග 48යි සර්. 48යි. 48. නක චුට්ටක් කියද නක. මෙහෙමයි ගත්තේ. මෙතන 8යි නම් මෙතනද මෙතනට 8යි නම් මෙතනද මෙතනට රයිට්. හරි අහගන්න. චුට්ටක් කියනවා ළමයිගේ කනච්චරෙන් සෑහුන්නේ. මෙතන ඉඳලා මෙතනට 8යි මෙතන ඉඳලා මෙතනට 4යිනේ. ඒ කියන්නේ මේකේ පළල මෙතන ඉඳලා මෙතනට යද්දී පුතේ මීටර් 12ක් එනවා. ඔව්. පල්ල 12යි. එතකොට අපිට කියනවා මෙන්න මේ ප්‍රකාශයේ උඩ රූපයේ දිග පල්ලමින් 4 ගුණයක්. ඒ කියන්නේ දිග වෙනවා පළල වගේ 4 ගුණයක්. එහෙනම් 12 වාරයක් 4 බලන්න ඕන දිග. 12 වාරයක් 4 පුතේ 48යි. එහෙනම් දිග 48යි. පරිමිතිය කියන්නේ වටේ දිග පුතේ. එහෙනම් මේ 48යි මේ 12 එකතු කරාම 50යි 60යි. ඒ විදිහට මේ පැත්තේ 60ක් තියෙනවා. 60යි 120යි මීටර එන්නේ. හරිනේ? සර් 22ට උත්තරය මොකද්ද? 22ට ආවේ පුතේ 18. 18. මෙන්න මේ දෙක එකතු කරාම මේ දෙපැත්ත. ඒ වගේම දෙපැත්තක් තමයි මේ පැත්තේ තියෙන්නේ. එතනත් එහෙනම් එතන 60යි එතන 60යි 120යි මීටර එන්නේ. 22ට 18 ආවේ හරිනේ. ටැංකියක මිනිත්තු 15කදී ජලය ලීටර 25 මිලිලීටර් 550 පිරවිය හැකි නම් පැයක් කියන්නේ පුතේ මිනිත්තු 15 වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. 4 ගුණයක්. අපිට සිදු වෙනවා 25යි 550 ගුණ කරගන්න 4. හතර වරක් බිඳුව බිඳුවයි. හතර වරක් 5 20යි. බිඳුව. හතර වරක් 5 20යි. ඉතිරි දෙකත් එක 22යි 22න් 2 දෙකක් ඉතිරි. 22න් 2 දෙකක් ඉතිරි. එතකොට මම මේ දෙක උඩින් ලියන්නම්. 2යි. හතර වරක් 5 20යි අර දෙකත් එක 22යි 22න් 2 දෙකක් ඉතිරි. මෙතනත් හතර වරක් 2 8යි. අතන දෙකත් එක 10යි. එතකොට මෙතන එනවා 102යි ලීටර් 220යි මිලිලීටර් 102යි L 200යි මිලි 200යි M 200 මිලිලීටර් 102යි L 200යි M. ඔක තමයි පිළිතුර. ගසකින් කන්ලද රබරන් ගෙඩි විකුණා ලැබූ ආදායම රුපියල් 4284යි. එතන මේ 102යි 200යි ml කියන එක කොහොමද කියන්නේ? මං කරේ 25යි 550 ගුණ කරා 4. නෑ සර් එහෙම නෙවෙයි. ඔය අපි මේ දැන් 12200 එහෙම කියන්නේ ඒ වගේ ඕක කොහොමද කියන්නේ? එහෙම කියන්න බෑනේ. මේක කිව්වේ නේ. උත්තරේ වැරදි නේද? ඔව් සර්. මිලිලීටර හරි පුතේ හරි. එල් අයින් කරන්න වෙනවා.
ඕක සිංහලෙන් කිව්වොත් කොහොමද? සිංහලෙන් කිව්වොත් කියන්න පුළුවන් මෙන්න මෙහෙම අපිට. අරක දැක්කේ නෑ පුතේ මේ උත්තරේ මං එල් දාගත්ත එකයි. ඒක කියුවේ නැහැ භාගෙට එකයි වුණේ වැඩි. මිලිලීටර මෙහෙම ඉන්නේ. හරි? නෑ සර් ඔය අර 10,000 ඒ වගේ මොකද්ද? දැන් අපි කියන්නේ 10,000 නෑ නැවතුනම් සර් ඔය 100 ඔයා කියන්නේ මේක මේ සංඛ්‍යාව මේ අකුරෙන් කියවන්න කියලාද? ඔව් සර් 100 2200. ඒ කියන්නේ අපි දැන් ඕක ඔයාලට කියන්නේ 100ක් දහස කියන්නේ මේක ඔයාලා සීමාවෙන් එළියට ගිහිල්ලා මෙතන මේ මිලිලීටර වලින් ලියන්න කියන එක මේ අවශ්‍ය නැහැ. ප්‍රමාණය මේ වගේ එක සාමාන්‍ය මිලිලීටර ලියන්න කියලා මෙච්චර සංකීර්ණ එකක් අහන්නේ නැහැ. දැන් මෙතන මිලිලීටර ලියන්න කියලානේ. එහෙනම් අපිට මිලිලීටර ලියන්න වෙනවා කියපු හින්දා ඔයාලගේ සීමාව 100ක් දහස 99999 ඊට පස්සේ 100ක් දහස. සිංහල ක්‍රමයට ওই ක්‍රමයට නඳුන්වයි කියලා පොඩ්ඩක් ඔක් කරමුකෝ. ওই ක්‍රමයට ගණන් යනකොට පුතේ එකතු කරනකොට දැන් කියන්නේ සංඛ්‍යා කියනකොට අපිට කියන්න වෙන්නේ දැන් එතනින් එහාට කියපු එකක් නා. 100ක් දහස් 100ක් දහස් 999 එහෙම තමයි කියන්න වෙන්නේ අපිට. 100ක් දහසනේ. ඉතින් පස්සේ 100ක් දහස් 1. ඊට පස්සේ කියන්න වෙන්නේ 100 1000 100 2000 100 3000 154,000 176,000 එහෙම තමයි කියවෙන්නේ. දැන් මෙහෙම සංඛ්‍යාවක් කිව්වොත් මේ කිව්වොත් මට මේක කියන්න වෙන්නේ මම මේ වල සීමාවෙන් එළියට ගිහලා කියන්නේ 999,999. මම ඔයාලට කියලා දීලා තියෙනවානේ මේ පැත්ත ඒක කලාපේ මේක මේ දහස් කලාපේ කියලා. මීට කලින්ුත් ආපහු මොකක් හරි තිබ්බොත් ඒක මිලියන කලාපේ. මේ කියන්නේ 999,000 sorry 999 මිලියන 999,999. එහෙම යන්නේ සංඛ්‍යා. ඔක 6 වසරදී කතා කරනවා ගැටලුවක් වෙන්නේ නැහැ. නේද? මොකද්ද? ඊටත් කලින් 999 තිබ්බොත් ඒ බිලියනනේ. ඒක බිලියන. එහෙනම් 999 බිලියන 999 මිලියන 999,999. අපි සංඛ්‍යා 3න් 3 වෙන් කරගන්න වෙනවා. බිලියන බිලියනට කලින් ට්‍රිලියන ඔහොම තියෙනවා ගොඩක්. 25ට උත්තරේ තාම කිව්වේ නැද්ද? නෑ කිව්වේ නෑ. එහෙනම් මෙතන මේ 24 මිලිලීටර වලින් ලියන්න කියපු හින්දා මට මැදට ලීටර දාන්න අයිතියක් නෑ. හරිනේ? ගසකින් කන ලද රබරන් ගෙඩි විකුණා ලැබූ ආදායම 4284 එක් ගෙඩියක් රුපියල් 6 බැගින් විකුණුවේ නම් එහෙනම් පුතේ මේ 4284 6න් බෙදමු. ආදායමනේ ඔය. ගෙඩි ගන්න ඔව් හොයාගන්න. සර් 4284 6න් බෙදමු. 4ට නැති හින්දා අපි කෙලින් මෙතන 4 ලියා ගන්න ඕනේ අපි. 4ට නැති හින්දා අපි කෙලින්ම 42ම 6න් බෙදමු. 42ට 6 කීයද? 42ට 6 42ට 6. සර් 22ට උත්තරේ මොකද්ද? 7යි සර්. අපි මේ කතා කරලා 18යි. ඉවන උත්තරේ 42ට 7යි 6 වරක් 7 42ම තමයි. ඒක බෙදෙනවා. ඊළඟට අඩු කරාම අපිට ඊළඟට අඩු කරාම පුතේ ඒකයි බිඳුව මෙතනට ගත්ත 8 8ට 6වා 8ට 6වා 1යි 6 වරක් 1 6යි 8න් 6ක් 2යි 24 තියෙන්නේ අපිට 24ට 6වා 4යි 6 වරක් 4 24යි 24යි 24න් 24ක් බිඳුවයි
24 24 බිඳුව. බෙදන්න ඕනේ 714. 714. 714. හතරෙන් දෙකට 8න් 4 එකතු කරාම අගේ අහන්නේ පුතේ. අපි මේක නිකන් වෙන භාගයක් විදිහට ලියාගමුකෝ. බෑ බෑ බෑ. එහෙම කියන්න බෑ හොඳේ. මම දන්නේ උත්තරය හරිද කියලා. මේ නිකන් 12 කියලා අර උඩ එකතු කරාද දන්නේ ඒකයි මම බෑ කිව්වේ. මේ අපි මෙහෙම ලියාගමුකෝ. මෙතන 4න් 2යි මේකට එකතු කරන්නලු 8න් 2ක් නේ. එහෙනම් යට දෙක අසමානයිනේ අපිට. අසමාන නම් එකතු කරන්න අයිතියක් අපිට නැහැ. නැති හින්දා අපි මොකද්ද කරන්නේ? එකක් 4ට ඕනනම් 8න් 2 4ට පුළුවන් නම් තා 4න් 2 8න් ලියන්නත් පුළුවන්. මොකද කරගන්නේ? 4න් 2ත් මේ තුන භාග කරගන්නවා. එතකොට 8න් 4යි. ඔය 8න් 4 කියලා ලියමුකෝ. ඔයා ඕනනම් මේක 4න් 2 ලියලා අරක 4න් 1 කියලා ලියන්නත් පුළුවන්. නැත්තම් මේක 8න් 4 කියලා ලියන්නත් පුළුවන්. ඕන එකක් 8න් 4 කියලා මම උත්තර දෙකක් කියන්නම් ඒතර එහෙම වුණොත් 8න් දැන් දෙවිදිහට හදන්න පුළුවන් කෙනෙක් 8න් 4 කියන්න පුළුවන් මෙතන එකතු කරාම එහෙනම් අරක 8න් 2 දැන් 8න් 6 හෝ 4න් 3 පිළිතුරු දෙකම පුළුවන් දැන් පුතේ හරයන් දෙක සමානයි එහෙනම් අපිට හරය ඒ ආකාරයෙන්ම ලියලා ලවය විතරක් එකතු කරන්න පුළුවන් නම් මෙතන 6යි යට 8යි මෙහෙම පුළුවන් 8න් 6 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මේ 4න් 2 ඒ ආකාරයෙන් දීලා 8න් 1 4න් 1යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් යට 4 4යි එහෙනම් උඩ 2 1යි 3යි. 4න් 3 මේකේ භාගය ඉදිරියේ ඉන්නත් පුළුවන්. 4න් 3 හෝ මේ 8න් 6. ඒ දෙකම නිවැරදි. සාබිසි පාඩයි කියඩේ උත්තරද 714 16න්ට යන්නේ ඇයි ඉතර කොහෙද 16න් 25ට ලියලා තියෙන පුතේ 26ට මේ ලියන ගාම 16න් කවුරුහරි ලිව්වද? ඔව් සර් මම ඕක 8න් 2 කරගෙන 8න් 4 කරගෙන ලිව්වේ ඉතින් 8න් 4 කරා කියලා 16න් 6යි කියලා බෑ පුතේ ඔය 8 8 එකතු කරන්න එපා. හරය සමාන නම් හරය ඒ ආකාරයෙන් ලියන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. හරය සමාන කරගත්තා නම් හරය ඒ ආකාරයෙන් ලියන ලවය පමණක් එකතු කරන්න. එහෙනම් අපිට මෙතන කෙලින්ම 12න් 4 කියලා ලියන්න පුළුවන් නේ. එහෙම බෑ. භාග එකතු කිරීමේදී හරය තුල්‍ය භාග එකතු කරගන්න එකනේ මේ කරන්නේ. තුල්‍ය භාග කරගන්න සමාන භාග වලට යන්න. සමාන භාග වලට ගිහිල්ලා හරය ඒ ආකාරයෙන් හරය සමාන කරගත්තම හරය ඒ ආකාරයෙන් ලියන ලවය විතරක් එකතු කරන්න. හරිනේ 16න් 6 සම්පූර්ණයෙන් වැරදි පුතේ ඒක හිතින් අයින් කරන්න. හරි ඒ ආකාරයෙන් 8 ලියන්න ලවය විතරක් එකතු කරන්න. මම මේ කියප එක දැන් පැහැදිලි නේද? ඔව් සර් හරි අපි 8ට යමු. වගුව ඇසුරින් ප්‍රස්ථාරයේද ප්‍රස්ථාරය ඇසුරින් වගුවද පුරවන්න කියලා තියෙන මේ 40 නම් චුට්ටක් මෙහෙට ඇවිල්ලා ඒක එහෙම තියෙද්දින් ගැටලුවක් නැහැ නේ. නෑ සර් වදා 40යි. ඒක ප්‍රශ්නයක් නෑ අපිට බ්‍රහස්පතින්ද පුරවන්න ඕනේ. බ්‍රහස්පතින්ද කීයද පුතේ? ඔයා ඕනනම් 40ක් පුරවලා තියන ඒක ප්‍රශ්නයක් නෑ. බ්‍රහස්පතින්ද කීයද? 50යි. 50යි. ඊළඟට අපිට වෙනවා අඟහරුවාද පුරවන්න අඟහරුවාද 35යි. අඟහරුවාද 35යි. අඟහරුවාද 35යි. සර් 26ට උත්තර කියන්න 26ට කිව්වේ 8න් 6 26ට
8න් 6 නැත්තම් 4න් 3. සර් 27 වෙනි එකට මේ thank you sir දෙකයි ලකුණු ඔව් පුතේ ලකුණු දෙකයි තියෙන්නේ. පෙරවරු 6:35 නිවසින් පිටත්ව කොළඹ ගිය පියාල නැවත නිවස පැමිණිය 6:45ලු. පස්වරු 6යි. අපි පෙරවරු 6:35 ඉඳලා පස්වරු 6:35ම ගමුකෝ. එතකොට පැය කීයක්ද? උදේ 6:35 ඉඳලා හවස 6:35 වෙනකම්. එම අමාරු නම් අපි පස්වරු 6:35 පැය 20 පැය 7යි මිනිත්තු 10යි නෑ පුතේ. වැරදි. පස්වරු 6:35 මට පැය 24 කියන්න. පැය 8යි මිනිත්තු 10යි පැය 2යි මිනිත්තු 10යි නෑ පුතේ. මට පස්වරු 6:35 පැය 24 කියන්න. ඩිජිටල් ඔරලෝසුවෙන් කියන්න. 8යි 45ක් 8යි 40 18යි 45ක් ඉන්න මේක මොකක්ද උනා. 18යි 45. 18යි 45න් අපි මොකද්ද කරන්න ඕනේ? 18යි 45න් පෙරවරු 6යි 35 අඩු කරන්න ඕනේ. එන පෙරවරු 6:35 කියන්නේ 6:35ම තමයි. හරිනේ? හරි සර් 6:35ම තමයි පුතේ. එතකොට 45න් 35ක් මිනිත්තු 10යි. එතන ප්‍රශ්නයක් නැහැ මිනිත්තු 10. 18න් 6ක් 12යි 12. පිළිතුර පැය 12යි මිනිත්තු 10යි. සහයි පැය 12යි මිනිත්තු 10යි පැය 12යි මිනිත්තු වගේ දේවල් කෙටි කරන්න යන්න එපා. කෙටි කරන්න හරි අමාරුයි ඒවා. මේක හරියයි ඉන්නවද? පටලව ගන්න එපා. මොකද්ද සර් මේක හරියයි ඉන්නවද කියලා ඇහුවා. ඔව් සර් ඔක මගේ හරි නෑ සර් එත හරි සර් ඔව් සර් දකුණු දෙක ඒක තමයි. මේ සමහර අය පටලව ගන්නවා පුතේ. දැන් මෙතන ඉඳලා මේ මිනිත්තු 10යිද එහෙම එකක්. දැන් හොඳම දේ එහෙම දැන් මෙහෙම උදේ 6 ඉඳලා හවස 6ට පැය 12යි හොඳේ. ඒ කතාව ඉතින් ගන්න පුළුවන් පැය 12යි කියලා. පැය 12යි අපව විනාඩි 10යි. එහෙම බැරි නම් පැය 24 ක්‍රමයට යන්න. සාමාන්‍ය අපි දන්න ක්‍රමයේ ගණන් හදද්දී පැය 24 ක්‍රමයට ගියාම මේ පරිවර්තනය කළේලා ගණන් අඩු කරගත්තාම කිසි ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. ඒකමෙන් හදන්න. අඳුරු නොකල කොටස මේ ගොඩක් වෙලාවට මේක සමාජයට කට්ටියට වරදිනවා. මේ අඳුරු නොකල කිව්වම කළද නොකලද කියන එකේ පටලව ගන්නවා. මේ අනිත් එක මේක මෙන්න මේක අඳුරු කළා තියෙන්නේ මගේ සර් 28 මොකද්ද 28ට පැය 12යි මිනිත්තු 10යි. කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6යි. යාට පැය 12යි මිනිත්තු 10යි කෑලි 6යි. ඒ කියන්නේ කෑලි 6 කියන එක සමචතුරස් මේ කොටු විදිහට ගත්තොත් පුතේ 3යි. 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් අඳුරු නොකල තියෙනවා පුතේ 10න් 3යි අඳුරු කළා තියෙනවා. අඳුරු නොකල තියෙනවා 10න් 7ක්. නැත්තම් 20න් 14ක්. අඳුරු නොකල හැව්වේ පටලව ගන්න එපා දෙක. 10න් 7 හෝ 20න් 14. හරිද? සර් කීයද කිව්වේ 29ට මේ මට වැරදුවා නේද මං? අනේ හරි. කොට 3යිනේ. 29ට සර් කීයද 10න් 7යි. තා මොකක්ද සර් 20ෙන් 20න් 6යි. ඔය දෙකෙන් එකක්. ඒවා මේක මෙහෙමනේ හැම එකම භාග විතර ගත්තොත් කොටු කෑලි 20ක් තියෙනවනේ. එකකින් කෑලි එහෙනම් 1යි 2යි. මෙතන 2යි 3යි 4යි 5යි 6යි. එහෙම 20න් 6 කියන්න පුළුවන්. නැත්නම් මේක මේ සමචතුරස්‍රයේ කොටු මේ කොටු විදිහට ගත්තොත් කොටු 10යි 10න් 3යි පාඩ කරගෙන 10න් 7යි. නොකල එක හැව්වේ. සාන්ති කර්මයක් වෙනවා. කොහොඹා කංකාරිය කොහොඹාකාරිය. සාන්ති කර්මයක්. මේක කියනවා අපි බට්ටා පැනීමට. ජුබ්බාව හබායා ෆර්දාව. මුස්ලිම් ජාතිකයින්
නලාව ශබ්ද කර විදුරාට පොලිස් නිලධාරියා දඩකොලයක් ලියා දුන්නේ. උසාවිය අසලදී නලාව ශබ්ද කළ ශබ්ද කළ නිසා. උසාවිය අසල නලා ශබ්ද කරන්න එපා කියනවා. ඉතින් ඒ වගේ තැනවල අධික ලෙස නලා ශබ්ද කරොත් නිකන් හදිසියකදී වෙන්න පුළුවන්. දඩකොලයක් ලියලා දෙන්න පුළුවන්. උසාවියට බාධා කරා ඒකට බාධා වෙනවා කියලා. මුද්දරේ නිර්මාතෘවරයා මේක හම්බෙලා තියෙනවද? බ්‍රිතාන්‍යයේ රෝල්ඩන් හිල් මහතා බ්‍රිතාන්‍යයේ රෝලර් සෝක හම්බෙලා නැති වුණාට හොයාගන්න පුළුවන් ජෝන් ලොගි බෑට් මහතා රූපවාහිනිය මහතා කීයටද වර්ගා විද්‍යාව. ආතසික ඒක හරි. මේ කීයටද 33ට කියන්නකෝ. කවුරුද කියන්නේ? 3ට 33 තුන්වෙනි එක. තුන්වෙනි හරි අහන්නකෝ. මෙහෙමයි. ඕක පාඩමක් තියෙනවා පුතේ මුද්දරේ කතාව කියලා. මුද්දරේ කතන්දරේ කියලා පාඩමක් යනවා. මේ මං කියන අර පරණ සිංහල කියවීම පොතේ තියෙන්නේ. දැන් අර ඒ ප්‍රශ්න බොහෝ වෙලාවට මේකට ඇතුළත් වෙලා එකයි වෙ තියෙන්නේ. ඒකේ තියෙන පුතේ මුද්දර පටන් ගත්තේ බ්‍රිතාන්‍යයේ. දැන් අදටත් එංගලන්තයේ මුද්දර නිකුත් කරන්නේ තමන්ගේ රටේ නම සඳහන් නොකර. ඒ පාඩම කියනවා. මං කියන්නේ අර පොත් ටික හොයාගෙන කියව ගන්නවා නම් ඔයාලගේ දැනුමට හොඳයි ඉතින්. විශේෂයෙන් සාමාන්‍ය දැනුමට හරි. රෝලන් හිල් මහතා නැත්තත් මේ දෙකෙන් ගන්න පුළුවන්. ජෝන් ලොගි බෑඩ් මේ රූපවාහිනිය ඊනට අතසි ක්ලාක් මහතා තාරකා විද්‍යාව සම්බන්ධයෙන් නැත්තම් මේ එයා ඔය චන්ද්‍රිකා තාක්ෂණයේ ලෝකෙට හඳුන්වා දුන්න එක ගැන නම කියවෙන්නේ. මම මේකේ ඉන්නේ. බෙදුණු සාකපත්‍ර සහිත සාකයක් නොවන්නේ. ගස්ලබු කොලේ කිව්ව නේද? කොස් මේ ගස්ලබු කියලා කියන හැටි අතු බෙදිච්ච නැති එකනේ. එහෙනම් අත කතර එක ගන්න තියෙන්නේ කොස් එන්නේ. WD අමරදේව මහතාගේ විශාල සේවයක් සිදු කොස් එන්නේ සර්. කොස් එන්නේ හරි. සංගීත සංගීත කලාව සංගීත කලාව. වල අතු නොබෙදෙන ඒ වුණාට මුදුන් මුලක් තියනව නේද? ගස්ලබු මුදුන් මුලක් තියෙනවා. අතු නොබෙදෙනවා. තාල වර්ගයේ ශාකයකට අයිති වෙන්නේ නැහැ ගස්ලබු. අපි හිතනවා එහෙම තාල වර්ගයේද කියලා නෑ. මුදුන් මුලක් සහිත ගසක් අතු බෙදෙන්නේ නැහැ. දැන් මෙතන මේ ඒ කතාවත් එක්ක බෙදා ගන්න එපා. මෙතන සාකපත්‍ර ඇහුවේ. අතු ගැන නෙවෙයි. දැන් දෙල්ල අතු බෙදනවා කොස්සල අතු බෙදනවානේ. එතන මේක තෝරන්න නැත්තේ. එහෙම නෙවෙයි. මේ ඇහුවේ සාකපත්‍ර. දෙල්ල කොලේ බෙදිලා තියෙන්නේ, ගස්ලබු කොලේ බෙදිලා තියෙන්නේ. කොස් කොලේ බෙදිලා නැහැ. හරි. සංගීත කලාවට ලුණු ලේවාගේ ලුණු නිපදීම සඳහා යොදා ගන්න පුතේ මුහුදු ජලය. මුහුදු ජලය. අපි මේකට කියනවා මොකක්ද? අරිම්බුව 38 වෙනි ප්‍රශ්න බේරස බෝපත් ජලය ජලය කියලා. මේ බෝපත් ජලය කියන එක ජල කියන්නේ නැහැ නේද? බෝපත් ජලය එහෙම එන්න කියලා කියන්නේ. ගල් බින්දුව. අරිම්බුව කියලා කිව්වේ අරිම්බුව මේ තනියක නේද යන්නේ? මේ ගල් බින්දුව පුතේ. වැව් වැඩිම ප්‍රමාණයක් ඇති ප්‍රදේශයේ වැව් බැදි රාජ්‍ය කියලා කියනවනේ අපි. අනුරාධපුරය. දීවර කර්මාන්තය යොදා ගන්න උපකරණය. කෙමන නේද? අර නොගබුරු ජලයේ මාළු අල්ලන්න ලී කෝටු වගේක් එකකින් හදපු එකක් නේ. නිකන් අර මෙහෙම ගහලි වෙල මැදි මාළු අල්ලලා ගන්නවනේ. මුළු දැන්ගේ ඇති ආහාර අපිරිසිදු කිරීම සඳහා අඩු වශයෙන් බලපාන සත්වයා. නෑ පුතේ අඩු වශයෙන් බලපාන සත්වයා. රාතලියට උත්තරේ මොකද්ද? සැරපුත්තා. අඩු වශයෙන් කියලා උසලේන ගෙටෙන්න එළිය දාපු දෙයක් නිකන් ලේන මුළු තැන්ගේ තියෙන ආහාර අපිරිසිදු කිරීම සඳහා මීයෝ කට ගහනවා. 40ට 2 ගහලා තියෙනවා පුතේ පේන්නද? 38යි 34යි උත්තර ගන්න පුළුවන් සර් පොර්ණේ කට් වුණා. කවුරුද කියන්නේ? කීයටද? 36 36ට 2 හරි හරි. හරි පුතේ හරි ඇති. Hindu ආගමේ පූජකතුමා වන්නේ කවුද? කුරුක්කල්තුමා තමයි ගන්න වෙන්නේ නේ. කුරුක්කල්තුමා කියන්නේ හරි. ඊනකට
මක්කම වන්දනාව යන්නේ පුතේ ඉස්ලාම් අයනේ. මේ සැරේ මක්කම වන්දනාව නතර කරා නේද? එයාලගේ එතකොට සර් මේ දරුවන්ට එහෙම මේ දේපල එහෙම ලියලා යන්නේ නේ. ඒ යනවා ඔය එහෙම කතාවක් කියනවා. තමන් මක්කම යනවා නම් පොඩි අවදානමක් තියෙනවා. මොකද එතනදී අර මේ මක්කමට මහා විශාල පිරිසක් එනවා. ඒකට අර තෙරපීමත් එක්ක එහෙම යම් ප්‍රමාණයක් මිය යන අවස්ථාවක් තියෙනවා. මේ සැරේ නම් කොරෝනා හින්දා මක්කම පැගිලා පොඩි වෙලා මෙන්න එකක් වෙන්න පුළුවන්. මේ සැරේ මක්කම වැඩි නැතර වුණානේ. ආගමික බොහෝ ආගමික උත්සව මක්කමේ මොකද්ද තියෙන්නේ? එයාලගේ ආගමික මොකක් හරි එකක් තියෙන. එහෙම විශේෂ කියලා නෑ. ආගමික මොකක් හරි එකක් තියෙන. ඒක චූට්ටක් පල්ලාර දාන්න පේපරේ. නෑ අපි කතා කරමු. එතකොට එයාලා මේ බලන්න යනවා මක්කම. පොඩක් ඕන විස්තරයක් හොය දෙන්න මම දන්න විදිහට එයාලගේ ආගමික මොකක් හරි එකක් තියෙන්නේ. නබිනායකතුමාගේ මොකක් හරි විශේෂ දෙයක් තමයි ඇත්තේ එතන. ලොකු විස්තරයක් දන්නේ නෑ. පොඩක් හොයලා බලන්න මක්කම කියන දේ ඉන්ටර්නෙට් එකේ ගැහුවොත් එනවා විස්තර. මේක බිඳින සුළුයිනේ. බිඳින සුළුයි. බින්දෙන සුළුය. මේක බිඳින සුළුය. බිදෙන සුළුය. හරි. හැන්නදිරාල. මේ මොකක්ද? දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයනේ. යකඩ බහුලව මඩංගු පලා වර්ගය. සර් නිවිති. අහගෙන යන්කො පුතේ මේ 8 2 පත්‍රය 46 වෙනි ප්‍රශ්නේ ඉඳලා හරි දාන්න යන්නකො නිවිති. මනුකේ මේ උත්තර පත්‍රය දානවද? ඒක පස්සේ කරගමු. මෙතන ඉඳලා හරි දාගන්නකො කෙල්ල. මේ දැන් ඉන්න තැන ඉඳලා හරි දාන්න යන්කො. මනුකේ වන්නා සේවයේ යෙදෙන ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය. මේ ඊට අමතරව පුතේ මේකෙත් ඉන්නවා ජල සම්පාදන මණ්ඩලෙත් ඉතින් මනුකේ යවන්නා තමයි නේද? කාල නියමයක් ඇතුව මල් පිපෙන ශාකය. බක්මිනේ බණ්ඩක්කා බක්මි බණ්ඩක්කා අපි හැදුවොත් මල් පිපෙනවනේ පුතේ දිගටම. ශාකයක් බක්මි කියන්නේද? චත්තලා නැත්තේ. සංජීවනි මයික් එක පොඩක් ඔෆ් කරන්නකෝ. බක්මි කියන්නේ පුතේ ඒකදේශීය ශාකයක් නේද? ඒකදේශික ශාක ගොන්නෙත් ඔය නම තියෙනවා. බක්මි. ශාකයක් ඔය. බක්මි. බක්මි. සෙංගමාලේ රෝගය සෑදීමට හේතුව ජලයට මල පහ වැනි අපද්‍රව්‍ය එකතු වීම. ජලයට මල පහ වෙනි අපද්‍රව්‍ය එකතු වීම. ඔය පෞගේ දවස්වල පුතේ මොනරාගල පැත්තේ ඔහම ගැටලුවක් තිබුණා. දැන් අවුරුදු ගාණක් වෙනවා. ඉතින් හොයලා බැලුවම ජල සම්පාදන මණ්ඩලයේත් එක දෙන ජලයත් එක තමයි ගැටලුව තියෙනවා කිව්වේ. නිකන් හොයලා බැලුවම කඳුකරේ පැත්තෙන් වතුරනේ ගලන් එන්නේ පහළට. ඒ එනකොට මේ පැත්තවල සාමාන්‍යයෙන් ඉතින් අර ගම්මානයක් තිබිලා තියෙන දෙමළ ගම්මානයක්. සාමාන්‍යයෙන් ටිකක් අර යාලගෙත් පොඩ්ඩක් අන්තක උඩනේ පුතේ. ඉතින් අර සමහර දේවල් ජලයත් එක්ක පහළට එකතු වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් එන්දා මේ සෙංගමාල් රෝගය පැතිරලා ගියා. දැන් අවුරුදු ගානකට කලින්. දැන් නම් එහෙම ගැටලු නෑ. ඉතින් ඒවා निराකරණය වෙනවනේ. එහෙම ප්‍රශ්න ආරංචි වුණාම මේ මගේ මතකයක් මං කිව්වේ. සෙංගමාලේ පුතේ එහෙම දේවල් එක්ක හැදෙන්න පුළුවන්. කතරගම දෙවියන් වැඩ වාසය කරන බවට විශ්වාස කරන යාල කැලේ මැද ඇති ගස මොකද්ද? සියඹලා ගම. සියඹලා ගහ දේවාලය කියලා කියන්නේ අපි නේද? කොහේ යනවා කියලා දන්නේ අපි? සියඹලාවේ. ඔව් සියඹලා බලන්න නැත්නම් අපි නමක් පාවිච්චි කරනව නේද? මොකද්ද මේ මොකද්ද ඔකට කියන්නේ? මේ ඉන්නේ නෑ. සර් එතකොට කැබිලිත්තේ සියඹලා ගස කියන්නේ මොකක්ද? ආන්න ඒක තමයි. කැබිලිත්තු දේවාලය ඒක තමයි අර ඒක තමයි සියඹලා ගස කියන්නේ. කැබිලිත්තු දේවාලය යනවා කියලා කියන්නේ. ඒ නම තමයි මට මතක වෙලා හිටියේ. ආරාධනා කරලා තියෙන්නේ පුතේ මිහින්තලේ. මිහින්තලේ ආරාධනා කරලා තියෙන්නේ. රෝස තිරුවානා කන්ද කියලා හඳුන්වන්නේ නාමල් උයන. අනුරාධපුරයේ තියෙන නාමල් උයන. මේ ඉන්නේ මේක පින්තූර නම් වලලගේ
මේකේ පේපරේ පැහැදිලි ඇති. මාතෙන් වික්‍රමසිංහ මහතා. අතීතයේ සුලන් උපයෝග කරන ධාවනය කළ වාහනය රුවල් නැව. මේක පුතේ මේක අලුතෙන් හදපු එක. නෙළුම් පොකුණ. සර් අය එකට ගුවන් නෙවෙයි කියන්නේ රුවල් නැම. අය රුවලක් ගහගෙන උරුවේ ගහගෙන ගුලකට යන්නේ. රුවල් නැම. ගුවන් නැමනේ රුවල් නැම. හරි නෙළුම් පොකුණ මේක. නෙළුම් පොකුණ රඟහල කොළඹ තියෙන්නේ. වාතයේ කම්පනය මගින් හඬ නිපදවන්නේ. මට බෝඩ් එක පේන්නේ නෑනේ. වෙනි එක ඔයා මොන හරි අවල ඇති පුතේ ඊට මේට කරලා හදාගන්න. වාතයේ කම්පනය මගින් තුන්වෙනි එකනේ. මේක බෙරේට තට්ටු කරනකොට මේක අර කම්බි වල ඇදිනකොට මේක තමයි වාතයේ කම්පනය අර මේක පිට කරනකොට දෙන්නේ අංක 3. රතු සහ කළු පැහැයෙන් දෙකම මිශ්‍ර පවතින බීජය. ඔලින්ද. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම වෙන සංකේතවත් කිරීම සඳහා ජාති කුඩේ සදා තියෙන්නේ. හතර කොනේ ඇති බෝකල 4. හතර කොනේ ඇති බෝකල 4. ඊළඟට ඕනන්ට ගමන් කිරීමේදී ලැබී ඇති විශේෂ වාසිය පෘෂ්ඨයකට ඇලී සිටීම විශේෂ සාධ තිබීම. ඔය විශේෂ වාසිය. ඔය පුතේ කියන්නේ. සර් කියන්න අහන්න. 57ට 58ට 60ටයි 60ට තාම නෑ රචනාවනේ. ගියන් පුතේ 57 ඉඳලා උත්තර ටික කියන්න කවුරු හරි. 59ට 2. හරි. රචනාවට යමු. නිතිමිනීගේ රචනාව තමයි මුලින් හම්බ වෙන්නේ. අසිරිමත් මහ මුහුද ලොකු කුඩා කාගේත් සිත් පැහැර ගැනීමේ හැකියාව ඇති අසිරිමත් මහ මුහුද ඊටා මනරම්‍ය. හොඳයි. එතන මේ මහ මුහුද ඊටා අසිරිමත් කිව්වත් ඇති. වෙරළ වටා තිබෙන වැටකෙයියා ගාල මුහුද ආරක්ෂා කරන පවුරක්. එතන පුතේ මෙහෙමයි. වෙරළ වටා තිබෙන වැටකෙයියා දැන් අපි වාක්‍ය තුනේ එකක් නියන්නේ. වැටකෙයියා ගාල මුහුද ආරක්ෂා කරන පවුරක් නැත්නම් ආරක්ෂා කරන ආකාරයෙන් මහ මුහුද අසිරිමත් වේ කිව්වනම් මේ දාග එකතු කරා නම් හොඳයි පුතේ. දෙවෙනි වාක්‍යයේ ගැටලුවක් තියෙනවා. මුහුදේ ගමන් කරන විශාල නැව් ඈතට පෙනෙන්නේ ඉතාමත් කුඩා ලෙසිනි. එතනත් ගැටලුවක් තියෙනවා. මුහුදේ ගමන් කරන විශාල නැව් ඈතට ඉතා කුඩා ලෙස පෙනීමෙන්ද මහ මුහුදේ අසිරිය තව තවත් වැඩි වේ. මෙතන ඒ කාරණේවා දන්න ඕනේ. අසිරිමත් කිව්වම දැන් අසිරිය ගැන කියන්න ඕනේ කියන එක. පළවෙනි එකේ විතරයි වාසිරිය ගැන කියලා තියෙන්නේ. ඔයාලට මට පළවෙනි එකට විතරයි ලකුණු දෙන්න වෙන්නේ. ඊටු දෙකම ගැටලු. ලකුණු දෙන්න විදිහක් නැහැ. මින්දුලිගේ මහ මුහුදේ යාත්‍රා කරන පාට නෞකා මුහුද අසිරිමත්. ඒ පුතේ එහෙම ලියන්නේ. පාට නෞකා මුහුද අසිරිමත් කරයි නැත්නම් පාට නෞකා නිසා මුහුද අසිරිමත් වෙයි වෙන්නේ. වෙයි කියලා ලියනවනම් මුහුද නිසා වෙයි වෙන්න ඕනේ. නැත්නම් නෞකා මුහුද අසිරිමත් කරයි කියන්නේ. නිල් පළසක්සේ බබලන මුහුදු රළ මහ මුහුද අලංකාර කරයි. ඒක හරි. විවිධ වර්ගයේ මසුන් සහ නොයෙක් වර්ණයේ මුහුදු පැලෑටි මහ මුහුද සුන්දර කරයි. අයි පුතේ මෙතන මේ ඔයා අර විවිධ වර්ගයේ මුහුදු පැලෑටි කියලා විතර ලියවන හරිය මසුන් කරයි කියන්නේ බෑනේ. උත්තාකයට සම්බන්ධ ගැන හිතන්න ඕනේ මින්දුලි. එතකොට තුන්වෙනි වාක්‍යයේ ගැටලුවක්. පළවෙනි වාක්‍යයේ ගැටලුවක් තියෙනවා නෞකා මුහුද අසිරිමත්. නෞකා නිසා මුහුද අසිරිමත් වෙයි නැත්නම් නෞකා මුහුද අසිරිමත් කරයි කියන්නේ. ඒක වැරදි. දෙවෙනි වාක්‍යය හරි. තුන්වෙනි එකේ මේ මසුන් දාපු එක තමයි ගැටලුව තියෙන්නේ. අර මේ ගොඩාක් දාගන්න හදන්න එපා මේකට. අපිට සමහරවිට මසුන් නිකන් සත්තුවත් එක්ක ඉන්න සත්තු ගන්න නැත්නම් මල්වත් වලින් කට්ටිය ගත්තාම අපි ඔහලට කියන කුරුල්ලන් සමනලුන් ඔය ගොඩාක් එක්ක කියන්න ගියාම තමයි පැටලෙන්නේ. හොඳ එකක් ගත්තා නම් වඩා හොඳයි මෙතන. වචන ප්‍රමාණය හදා ගන්න පුළුවන් නේද? විවිධ වර්ගයේ වර්ණයෙන්
විවිධ වර්ගයේ වර්ණයෙන් යුතු මුහුදු පැල ඇති මහා මුහුද සුන්දර කරයි. එහෙම කිව්වනම් ඇති. මේ තුන්වෙනි වාක්‍යයත් වැරදි මේ බින්දුවේ තුල ලකුණු දෙකයි දෙවෙනි වාක්‍යෙට දෙන්නේ. සාර්ථක රචනාව අර උත්තාකයත් සම්බන්ධිත කරන ගැටලුව තියෙනවා. චමිදු පෙනපිඩු නගමින් යන රැලි නිසා මහ මුහුද අසිරිමත් වේ. පෙනපිඩු. හරි මේ පෙන කියද්දි නයන මුර්ධජ නෙවෙයිද? එන්න තමයි මට මතක. නයන මුර්ධජ වෙන්න ඕනේ කියලා. එහි ඇති විවිධ වර්ගයේ සිප්පි කටු මහ මුහුදට ආභරණයක් වැනිය. තනත්තරයි. එහි ඇති විවිධ වර්ගයේ සිප්පි කටු මහ මුහුදට ආභරණයක් සේ අලංකාරයක් එක් කරයි වගේ කිවන. සබාදාමි අපිරු නිමවක් වන අසිරිමත් මුහුද අපගේ ගතත් සිතත් ප්‍රබෝධමත් කරයි. එතනත් ප්‍රශ්නයක් පුතේ. අසිරිමත් මුහුද ගතත් සිතත් ප්‍රබෝධමත් කරනව නෙමෙයි. සබාදාමි අපුරු නිමවක් වන මුහුද අපගේ ගතත් සිතත් ප්‍රබෝධමත් කරන නිසා අසිරිමත් වෙයි වගේ ලියන්න ඕන. කියන්නේ අසිරිමත් මුහුද නිසා මොන හරි දෙයක් කරනවා නෙමෙයි මෙන්න මේ කාරණේ හින්දා මුහුද අසිරිමත් වෙනවා කියන කාරණේ විතර යන්න වෙන්නේ. එහෙනම් පුතේ වාගේ මට දෙන්න වෙන්නේ පළවෙනි වාක්‍යය විතරයි. අරක චුට්ටක් මම බලලා කියන්නම් පෙන කීයක නයන මුහුදද කියන එක. මේ එතන ලකුණු දෙකයි මම ඔයාලට දෙන්නේ පළවෙනි වාක්‍යය විතර ඊටු දෙකම ගැටලුවක්. දීපු විදිය. මේ සලනේ අසිරිමත් මහ මුහුදේ රළ වේගයෙන් ගලයි කියලා කියන්න එපා. මහ මුහුදේ රළ වේගයෙන් ගලන නිසා මුහුද අසිරිමත් වේ. අසිරිමත් කෑල්ල අගට දාන්න. එච්චරයි. කිව්වද මම දුමිදු? නෑ පුතේ හම්බුන්නේ නෑ. ඒ නිසා මුහුදේ ඇති සිප්පි කටු වැනි දේ විරලට ගසා මගේ රචනාව කිව්වද මම දුමිදු? නෑ පුතේ කිව්වේ නෑ. ගෙන්වීම නිසා මුහුදු වෙරළේ ඇති පාළුව මකයි. මුහුදු වෙරළේ ඇති පොල්ගස් මුහුද නැවී ඇත්තේ කර උස්සා අපදෙස බලා සිටින මිනිසුන් මෙනි. මෙහෙම කියන්න පුළුවන්. මුහුදු වෙරළේ ඇති පොල්ගස් මහ මුහුද නැමී ඇත්තේ නැමී ඇති ආකාරයෙන් අර කාරණේ කියන්න එපා. නැමී ඇති ආකාරයෙන් මහා මුහුද අසිරිමත් වේ. පුතේ එකම තැනකවත් මුහුද අසිරිමත් වෙනවා කියන කාරණයක් නෑ. එහෙනම් ශාලිනී වාට ලකුණු දෙන්න නම් විදියක් නෑ රචනාවට. ඔන්න දුමිදුගේ රචනාව හම්බ වෙනවා. ඊතා සුන්දර දසුන් සහිත අසිරිමත් මහා මුහුද ඊතා මනරම්‍ය කමක් නෑ. අසිරිමත් මහා මුහුද කොහෙද යන්නේ? පුංචි ළමුන් මා අසලට පැමිණ බොහෝසේ විනෝද මේ වා දැන් ඔයා මහමුදක් විතර මේ කියන්නේ. එහෙම බෑ. අපි අසිරිමත් මහමුද විනාශ බෑ. රැක ගැනීම ගැන කියන්නත් එපා. පළවෙනි වාක්‍යය විතරයි පුතේ හරි. ඒකේ මුහුද කියදින් දයන්න හලලා එක ලකුණයි දෙන්නේ දුමිදුට. දසුණේගේ අසිරිමත් මහමුද ඊතා වර්ණවත් කිරීමට රන් තැටියක්සේ හඳ දිදුලයි. මෙහෙම කිව්වනම් රන් තැටියක්සේ හඳ දිලි මහමුද වර්ණවත් කරන නිසා රන් තැටියක්සේ හඳ දිලි මහමුද වර්ණවත් කරන නිසා ඒ අසිරිමත් වගේ කියන්න පුළුවන්. එම ස්ථානයේ ඉබේ හැදුණු වැඩුණු පොල්ගස් මත්සීන් වැනි සතුන්ද මේ ස්ථානයේ අලංකාර කරයි. සතුන්ද කරයි. මම එච්චරයි අහන්නේ. ඉතින් යහ ඉවරනේ පුතේ වැඩි. එකයි මම කර ගොඩාක් දේවල් මේක අසර දාගන්න එපා. පොල්ගස් නම් පොල්ගස් ගැන විතරක් කියන්න. එතකොට අපිට අර පැටලිල්ල නැති වෙනවා. ගොඩාක් දේවල් දාගන්න කියන තමයි පැටලෙන්නේ. දෙවෙනි එකේ උත්සාහකත් සම්බන්ධය වැරදි. අසිරිමත් මහමුද නෙත්සිට ඇද ගන්නා සුළුයි. දැන් පුතේ එකකටවත් අසිරිමත් මහමුදෙන් නෙමෙයි මේ අසිරිමත් මහමුද කියලා කොහොම මුහුදේ අසිරිය ගැන කියන්නේ. ඒක පොඩ්ඩක් දෙපැත්ත පටලවගෙන වගේ හිතෙන් දසුන්ටත් ලකුණු දෙන්න විදිහක් නැහැ. පළවෙනි එකෙත් දෙන්න විදිහක් තිබුණේ නැහැ නේ. ඊළඟට දෙනෙත් හංසක සුදු රළගල් මෙහෙමයි. මාර අදහස් ගොඩක් ඔයාලගේ තියෙනවා පුතේ. ඒ අදහස් ටික හොඳයි. මම ওই විදිහ අදහස් නැහැ. ඔයාලගේ අදහස් හොඳයි. ඒ අදහසත් එක්ක උත්සාහකයද පද සම්බන්ධය රචනාවට අදාළ කරගන්න එක විතරයි හදාගත්තේ. දැන් සමහර ළමයිට අදහස් නැහැනේ පුතේ. නිකන් ඔහේ කතා කරන භාෂාවෙන් එහෙම රචනාව ගහලා දානවා. ඉතින් එහෙම අයට රචනා හදන්න බෑ. ඔයාලගේ රචනාව හදාගන්න පුළුවන්. අදහස් තියෙනවා. ඔයාලගේ පොඩි පොඩි වැරදි ටිකක් තියෙනවා. අන්නේ වැරදි ටික හදන්න.
සුදු රළගල් කළු මත හැපි හැපි පෙන පිඩු නංවමින් මුහුදට එක්කරන්නේ විචිත්‍රවත් බවකි. අසිරිමත් මහ මුහුද මාතෘකාව සුදු රළගල් කළු සුදු රළ ගල් කුළු නේද? ගල් කුළුද කළුද? ගල් කුළු වෙන්න ඕනේ. ගල් කුළු මත හැපි හැපි පෙන පිඩු නම්වමින් මුහුදට එක් කරන්නේ විචිත්‍රවත් බවකි. හරි. ගල් කුළු වෙන්න ඕනේ පුතේ. මුහුද දෙපස ඇති පොල්ගස් මුහුද සිඹින්නාක් මෙන් මුහුද දෙස නැමී තිබීමෙන් මුහුද අසිරිමත් වේ කියන්නේ. එහෙම ලියන්න. දෙවෙනි එක බෑ. අසිරිමත් වූ මුහුදු වෙරළක සුන්දරත්වයේ දෙගුණ තෙගුණ කරයි. ඒක බෑ පුතේ. එහෙම බෑනේ. රළ මුහුදු වෙරළට පැමිණෙන ආකාරයෙන් නේද? මුහුදක අසිරිය නැත්නම් මුහුදක සුන්දරත්වයේ දෙගුණ තෙගුණ වෙයි කියලා කියන්න පුළුවන්. එහෙම එකක්. පළවෙනි වාක්‍ය විතරයි පුතේ. ඒකෙත් මේ කුළු කියද්දී කළු ලියලා එන්න එක ලකුණයි යාට හම්බ වෙන්නේ දෙනෙක් සංසකට. ගවීෂ්ගේ අසිරිමත් මහමුහුදේ සිටින බෑ. ලොකු සෑම එක් රොක් වෙති බෑ. ගල් පර්වත හැපි හැපි නැගින රළ මහමුහුද අලංකාර කර හරි. ඒක තමයි රටාව. හැපි හැපිද හැපි හැපිද? තමන්නේ නැහැ හැපි හැපි. ඒ වෙසෙන මාළුව විවිධ වර්ණ වලින් සැරසී ඒ ඇසිරිය දෙගුණ දෙගුණ කරති. ගවීෂ් කරති වෙන්නේ. ලකුණු 2යි ගවීෂ දෙවෙනි වාක්‍යය නිවැරදි. යසිත මහමුහුද ස්වභාව ධර්මයන් දයන මහත්පාන වෙන්න ඕන. විසින් අපට ලබා දුන් සුවිශේෂී දායාදයකි. අපගේ ශ්‍රී ලංකාව දස්රිමත් මහමුහුදින් වට වී ඇත. මහමුහුදේ ඇසිරිය ගැන යසිත අඩුල පාවිච්චි කරලා ඉරි ගහන්න පුතේ. උඩේව ඉරි ගහදී අඩුල නැතුව තද නිල් පාටින් වර්ණ ගැන්වී ඇති මහමුහුද හරිම. ඒ පුතේ මේ මලේෂා හරිම කියන වචනේ පාවිච්චි කරන්නේ බොහෝ සුන්දරයි. එහෙම කිව්වනම් ලකුණු දෙකම දෙන්න තිබුණා. ඒ නැරඹීම සඳහා විදේශ පුද්ගලයන් රැසක් මුහුදු වෙරළට එති. පුතේ පුද්ගලයන් නැති. රැසක් නෙවෙයි රුසක් තියෙන. එකත් වැරදි. අනේ ඔය විදේශේ එන එක අයින් කළම දාන්න. මුහුදු වෙරළේ තියෙන ලක්ෂණ තුනක් කරා මෙන්න මේ හින්දා මුහුදු වෙරළ ලස්සන වෙනවා කියලා කියමු. මේ අවසානයේ පුතේ ආරක්ෂා කරමු ගැන කියන අසිරිමත් මහමුහුද කියද්දී ඉතින් ඇයි ආරක්ෂාවක් ගැන කියන්නේ? අපෝනේ පුතේ. දෙනෙත් භාග්‍යයේ මුළු ලෝකයෙන් අඩකටත් වඩා වැඩි කොටසක් නෑ පුතේ මුහුද නෙමෙයි මාතෘකාව අසිරිමත් මහමුහුද. දීවර කර්මාන්තය, ලුණු කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා මුහුද අපිට බෑ. අපිට ප්‍රයෝජනවත් ඒ කියන්නේ අපට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. අවසාන වාක්‍යයත් පුතේ ගැලපෙන්නේ නැහැ භාග්‍යයේ. විනිදි රචනාව මේක පේන්නේ නැහැ පුතේ. සර් ඇසිත කියන්න. යසිතගේ රචනාවේ ලකුණු කීයයි? බිඳුව තමයි දුන්නේ ඉතින්. විනිදිගේ දෙවෙනි එකත් පේන්නේ නැහැ. ආ මේක පේනවා. මහමුහුදේ සිටින ජීවීන් මහමුහුද අලංකාර ජීවීන් කරයි පුතේ. ඔන්න ගැටලුව විනිදි. මහමුහුදේ දරුණු මත්ස්‍යයෝද සිත් බෑ. ඉරු බැස යන විට මහමුහුදට ගිලෙන්නාසේ පෙනීමෙන් මහමුහුද අසිරිමත් වේ කියලා කියන්නේ. එහෙම ලියලා නැහැ පුතේ. ඒකත් උතුට නෑ. පහන් අනිත් පැත්තට දාලා සඳෑවට බැස යන හිරු මුහුද තවත් පුතේ මුහුද තවත් අසිරිමත් කරන්න පළවෙනි එකෙන් අසිරිමත් ගැන කියනවා. ඊළඟ මුහුදේ උඩ පණිමින් නටන මාළුවෝ අලංකාර දසුණක් මවයි. මුහුදේ උඩ පණිමින් නටන මාළුවන් නිසා මහමුහුද අලංකාර වේ කියන්නේ. දෙනිකත් බෑ. මුහුදු රැල්ල කිරිසිදු පැහැයෙන් එන දිය ගැලපීමක් නැහැ. මුහුදු තවත් රමණීය කරයි. මුහුදු රැල්ල සමග සුදු පැහැයෙන් පැමිණෙන පෙන නිසා මහමුහුද අසිරිමත් වෙයි කියනවා හොඳයි. ඔයාලට ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ පුතේ. හරි. ඔය විදිහ තමයි ලකුණු ටික යන්නේ නේ රචනාවට. සංජීවනී නම ලියන්න එපා මේක උඩ ඒතර පේන්නේ නැහැ. අසිරිමත් මහමුහුද නැරඹීමට විදේශිකයන් පැමිණෙනවා කතා කරන භාෂාවේ මහමුහුදේ දැනේ එකක් බෑ.
සංජීවනටත් ලකුණු දෙන්න පුළුවන් විදිහේ රචනාවක් නෙමෙයි සංජීවනි. හරි අපි නිබන්ධනයේට ආවේ ආරක්ෂාව පරිසම් පාඩමේ මම හිතන්නේ දා මෙතන නේද තිබුණේ ඖෂධයක් ලබා ගැනීමේ සැලකිලිමත් යුතු කරුණුනේ. ඒක තමයි තිබුණේ අපිට කතා කරන්නේ. ඖෂධයක් ගද්දීන් ඖෂධ ගත යුතු වාර ගන්න ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තව මොනවාද? ඒත් බොහෙත් බොන්න දෙනකොට අපිට මොනවද කියන්න තව? සර් කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් සර්. කැඩි කැඩි දැන් ඇහෙන්නේ නැද්ද? ගැටලුවක් නැහැ නේද දැන්? ගැටලුවක් නැහැ නේද? සර් මොකක්ද කියන්නේ කියලා ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි සර් කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි සර් සිග්නල් නෑ රතු සිග්නල්.